ගරු සභානායක දිනේෂ් කුණවර්ධන මැතිතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ ඉදිරිපත් කර තිබෙන අවස්ථාවේ ඒ පිළිබඳ සභාව කල්තබීමේ යෝජනාව ඉදිරිපත් කොට සාකච්ඡා වෙන වෙලාව ඉතාම වැදගත් සාකච්ඡාවක්. ඒ වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කරපු කාර්යවසම් මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදහමේ එක වැදගත් පදනමක් තමයි මහජනයාගේ අදහස, මහජනයාගේ මතය, මහජනයාගේ ජනවරම ලබා ගැනීම. 1931 සර්වජන ඡන්දය අපේ රට සියලු දෙනා භුක්ති විඳිනවා. පිරිමි, කාන්තා සම දෙනාට එක් වයක් සීමාවකින් ඉහළට භුක්ති විඳිනවා. ඒ අනුව අපේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාව, නිදහසෙන් පසු පාර්ලිමේන්තුව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, පාර්ලිමේන්තු රැස්වීම්, මැතිවරණ පවත්වලා මහජන ඡන්දයෙන් රට පාලනය කිරීමේ ක්‍රියාදාමය ඇති කරගෙන පාර්ලිමේන්තුවට හිමි බලතල රැකගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කරන මැතිවරණ කොමිෂන් සභාව නොමැතිවත් අපේ රටේ මැතිවරණ සාර්ථකව පැවතුණු බව ගරු නියෝජ්‍ය කතානායකතුමා දන්නවා. මැතිවරණ කොමිසම ඉතා මෑත කාලයකදී පසුගිය අවුරුදු 15 තුළ ඇති කර ගැනීමට ගත්ත පියවරක්. එය ආරක්ෂා කළ යුතු උත්තරීතර වගකීම් තිබෙනවා. පළවෙනියෙන් මැතිවරණ කොමිසමට අපි ස්තුතිවන්ත වෙනවා. COVID-19 අර්බුදකාරී තත්ත්වය තුළ ලොව පුරා ලංකාව පමණක් නොවේ මුළු ලෝකෙම මුහුණ දෙන අවස්ථාවේදී රජය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ අභියෝගය කළමනාකරණය කොට ජය ගැනීමට පුළුවන් ක්‍රියාදාමයේ සාර්ථකව දියත් කරද්දී මැතිවරණ කොමිසම මහා මැතිවරණය පැවැත්වීමට දෙන ලද ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණය අනුව මැතිවරණය පැවැත්වා අගෝස්තු 5 වෙනිදා අපේ රටේ ජනතාව විවිධ සීමා රාශියකට එකඟතාවෙන් මැතිවරණේ ඡන්දෙ දීලා ජනවරමක්, ඉතිහාසගත ජනවරමක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට ලබා දුන්නා. ඒ වෙනුවෙන් අභියෝගාත්මක මැතිවරණයක් ඔබතුමාටත් මතක ඇති මේ හා සමාන මැතිවරණයක් තිබ්බා. ඡන්ද දෙන්න આવොත් ලැබෙන්නේ වෙඩි උන්නේ කියලා මරණය. ඒත් ඔබතුමත් මමත් ඒ කාලෙත් ඒ ඡන්දෙදි වැඩ කරා. අපි ඡන්දෙට මුහුණ දුන්නා. මේ රටේ ජනතාව තමන්ගේ සර්වජන ඡන්දෙ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය වෙනුවෙන් නොබියව ඉදිරියට එන විශ්වාසය ඇතිව කටයුතු කරලා තිබෙනවා මහා මැතිවරණය තම නියෝජිතයන් පත් කිරීමට. ඉතින් පාර්ලිමේන්තුව ඊටාම වැදගත් අවස්ථාවකට පෙනුන. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමේ ඒ ක්‍රියාවලිය අපි අගය කරන අතර නමුත් මැතිවරණ කොමිසමේ සමාජිකයන් තනිවම වෙනම තමන්ගේ හිතුවක්කාර මත උඩ කටයුතු කිරීම කිසිම කොමිසන් සභාවක ගෞරවය රැකගත හැකි මාර්ගය නෙවෙයි. ඒ නිසා කොමිසන් සභාවට තිබෙනා වූ යම්කිසි ගෞරවයක් හා මඟ පෙන්වීමකට නම් ඇති කළේ පාර්ලිමේන්තුව හා නීතියකින් ඒ කොමිසන් සභාව ඒ ගෞරවය රැක ගැනීමට කටයුතු නොකළ බව රට පුරාම අද ඇති වී තිබෙන සාකච්ඡාව. ඒ පිළිබඳ කොමිසන් සභාවේ මහත්තුරු ඉතා හොඳින් දන්නවා. සමහර කොමිසන් සභාවේ තීරණ හා කොමිසන් සභාවේ අවසරයක් නොමැතුව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමට කොමිසමේ සමාජිකයන් කටයුතු කිරීමේ ක්‍රියාවලිය කිසි ලෙසකින් කොමිසන් සභාවේ ගෞරවය හෝ ක්‍රියාදහමයට ඇති කරන දායාදයක් නෙමෙයි. ඉතින් මෙවැනි වාතාවරණ තුළ අනිවාර්යෙන්ම මැතිවරණ කොමිසම් සභාව දැඩි විවේචනයකට පාත්‍ර වීමත් හොඳ කරන ක්‍රියාව වගේම මේ වගේ ක්‍රියාවලින්
දැඩි විවේචනයකට පාත්‍ර වී තිබෙනවා. දැන් මේ කොමිෂන් සභාව ඉදිරිපත් කරන කාර්යසාධන වාර්තාවේ ප්‍රධානාංග කීපයක් තියෙනවා. මම ඔබතුමාට ඉතාම ඕනෑකමින් ශ්‍රීපත් කරන්න ඕනේ මැතිවරණ කොමිසම දීර්ඝ කාලයක් අසාර්ථකව කටයුතු කර තිබෙනවා. දැන් ඉදිරිපත් කරාට කනගාටුවෙන් කියන්න ඕනේ මේ මුදල් වියදම් කිරීම පිළිබඳ රෙගුලාසි හා මඟ පෙන්වීම. ඒකට කිසිම පියවරක් මැතිවරණ කොමිසමට ගන්න බැරි වී තිබෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. විශාල කෝටි ගණන් මුදල් කොහෙන් එනවද දන්නේ නැහැ. වියදම් කරන මැතිවරණ බවට පරිවර්තනය වීමෙන් සර්වජන ඡන්දයට තියෙන අයිතිවාසිකම ජනතා ඡන්දජායකයන්ට ඒ මාර්ගෙන් මෙහෙවීමේ වැඩපිළිවෙළ ගමන් කරද්දී ඒට මැතිවරණ කොමිසමට මඟ පෙන්වන්නට හැකියාවක් ඇති නොවීම ගැන ප්‍රශ්න වාද විවේචන රටේ ඇති වී තිබෙන මොහොතක් බව සඳහන් කරන්නට ඕනේ. එයත් මැතිවරණ කොමිසමේ මේ වාර්තාවේම එක්තරා විදියකට දීර්ඝ විස්තරයක් නොකරත් පිළිගන්නවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පත් කරා පාර්ලිමේන්තු දෙකක් මැතිවරණ ක්‍රමය පිළිබඳ සාකච්ඡා කළා. ඒ වෙනස්කම් සඳහා නිර්දේශ කරන්න ඒ කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරේ මම. ඒ වාර්තාවල් අපි ඉදිරිපත් කරා. එක මේ ඇඩ්වාන්ස් වෝටිං කලින් ඡන්දය දීමට නියමිත නිලධාරීන්ට ඡන්දය දීම පාවිච්චි කරන්න දැනට තියෙන තත්ත්වය පළත් කරන්න කියලා. ඒක මැතිවරණ කොමිසමත් පිළිගන්නවා. නමුත් ඒක කෙරුණේ නැහැ. ඒක කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම ඇති කළ යුතුයි. ඒ වාගේම අපේ රටේ ඡන්ද ක්‍රමය විද්‍යුත් ඡන්ද ක්‍රමයට පරිවර්තනය වීමට අද ඉන්දියාව බංගලාදේශ මුල ආසියාවේ බොහෝ රටවල් මේ කර තිබෙද්දී අපි ඒ අතින් අසාර්ථක තත්ත්වයකට කටයුතු කරන බව පෙන්눔 කරා. ගමේ ඡන්ද ගණන් කරා අපි. කරන්න බෑ කියපු ඡන්දය දේ මැතිවරණ කොමිසම කරලා පෙන්වනවා. ගමේ ඡන්දේ ඒ ඡන්ද පෙට්ටිය ගණන් කරලා ඡන්ද ප්‍රතිඵලය දීලා එකතු කරන්න පුළුවන්කම අංකගණිතයේ දන්න නිලධාරීන්ට හෝ අංකගණිතයේ දරන විද්‍යුත් මාධ්‍යයෙන් ඒක කළ හැකි බව තිබෙද්දී එය නොකර තවදුරටත් මේ තත්ත්වයෙන් අපි කටයුතු කරනවා නම් ඒ පිළිබඳ ඇතිවෙන විවිධ වාද විවාද හා විවේචනයන් වැඩි වෙයි රටේ අනාගතයේ. ඒ නිසා ඉලෙක්ට්‍රොනික විද්‍යුත් ඡන්ද ක්‍රමය ඇති කිරීම සඳහා වූ පියවර ගැනීම වැදගත් වෙනවා. ඊළඟ කාරණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඡන්ද ක්‍රමය අපි ඒ අවස්ථාවේදී නිර්දේශ කරා එවැනි වෙනස්කම් රාශියක් සංශෝධනය කිරීම සඳහා. ඒ කොමිෂන් සභාවෙන්ම තමයි නිර්දේශ කරලා පිළිගැනීමට පත්වෙලා පාර්ලිමේන්තුව අනුමත කරා හැඳුනා ගැනීමේ පත නීති අනුකූල කරන්න. ඒකෙන් විශාල හොරචන්ද ප්‍රමාණයක් වැටීම නැවතිලා තියෙනවා. ඒ වගේ පාර්ලිමේන්තු සුවිශේෂ කාරක සභාව නිර්දේශ කරපු කරුණු රාශිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නීති සම්පාද රෙගුලාසි සම්පාදනය කිරීමකට හා මේ කොමසාරිස් මැතිවරණ කොමසාරිස් වරයා හැ දෙපාර්තමේන්තුව හා කොමිසමට පුළුවන්කම තියෙනවා. නීතිය හා නීතිය සඳහා වූ අවසරය ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පතන්න පුළුවන්. නීතිය ඉඩකඩක් නැත්තං අවසරය පතන්න පුළුවන් නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා. පරිසරයට හිතකාමී මැතිවරණයක් මෙහෙවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂකයන් ලෙසත් දැවැන්ත බැඳීමකින් කටයුතු කරා. එය ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඉතින් කරන්නට බෑ කියන කතාවල් ප්‍රචාරය කරන්නට ඕනේ කියන කතාවල් මත ලංකාවේ ඡන්ද ක්‍රමය දූෂණය වෙන්නට ඉඩ නොදී හරියාකාර ගමන් කරන නිදහස් මැතිවරණ රටාවක් බවට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපි යළිත් මතක් කරන්න ඕනේ. ඔබතුමාට තවත් විනාඩි දෙකක් තියෙනවා. මම ඒ අවසාන කිරීමේ මතක් කරන්න ඕනේ rejected votes unintended de-enfranchisement ඉන්ද්‍රවංශ ද සිල්වා PhD Professor Emeritus USA. මම ඉල්ලා සිටිනවා මේක ඉතාම වැදගත් ලිපියක් අයිලන්ඩ් පුවත්පතේ පළවුණා. මේ සංඛ්‍යා ලේඛන සහිතව තිබෙනවා. ඒ වගේම අපි නිර්දේශ කරපු අනිත් කාරණා අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරා ක්‍රියාත්මක කරන බවට අපි ආණ්ඩුවක් හැටියට කැපවී සිටිනවා මිශ්‍ර ඡන්ද ක්‍රමයේ රටට ගේන්න.
කොට්ටාස ක්‍රමයෙන් බහුතරයක්ද කොට්ටාස නොවන අනුපාතයෙන් සුළුතරයක්ගෙන්ද සමන්විත මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් මැතිවරණ වියදම් මහජන නියෝජිතයා තමන්ගේ නියෝජිතයා බට නිතර හමුවීම ඡන්දදායකයෝ පතන තමන්ගේ ප්‍රශ්නවලට වඩා කිට්ටුවෙන් කටයුතු කළ හැකි ඒ වගේම අපේ ඡන්ද ක්‍රමය මීට වඩා විශ්වාසනීය භාවයකට ජනවරම ප්‍රකාශ කරන්න පුළුවන් මිශ්‍ර ඡන්ද ක්‍රමය ඇති කිරීම. මේ මිශ්‍ර ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කර ගැනීම සඳහා මේ කාල සීමාව තුළ අතිගරු ජනාධිපතිතුමා කර තිබෙන මේ ප්‍රතිඥාව ක්‍රියාත්මක කරවා ගැනීමට අපි ඒ කාලෙ සිට ඉදිරිපත් කරපු ඒ වාර්තාවේ සටහන්ව තිබෙන ඒ ඡන්ද මිශ්‍ර ඡන්ද ක්‍රමය ඇති කර ගැනීමෙන් තොරව මේ ඡන්ද ක්‍රමයේ අඩුපාඩුකම් අපි කොපමණ සාකච්ඡා කරත් එය निराකරණය කරගන්න බැරි ආකාරයට පැතිරී ගොස් තිබෙන රෝගයන් බවට අද මේ දැනට තියෙන ඡන්ද ක්‍රමය පත්වී තිබෙනවා. අපි ඡන්ද ක්‍රම රාශියක නීති රීති අනුගමනය කරන බව ඇත්ත. නමුත් ඒවා ඒකාබද්ධව එක නීතියකට පරිවර්තනය කර ගැනීමට නම් පළමුව කුමක්ද අවශ්‍ය ඡන්ද ක්‍රමය කියලා අවසාන තීරණයකට පෙළඹීමෙන් මිශ්‍ර ඡන්ද ක්‍රමය ලංකාවේ පාර්ලිමේන්තුවට දැනට පළාත් පාලන ආයතන වලින් ආරම්භ කරලා තිබෙන්නේ ලංකා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයට සම්මත කර ගැනීම සඳහා අපි කැපවී කටයුතු කරමු කියන ටික සඳහන් කරමින් මා නවතිනවා. ඔබතුමාට ස්තුතියි. ගරු අඩේකලනාත් මන්ත්‍රීතුමා. நன்றி பிரதி சபாநாயகர் அவர்களே. இன்று தேர்தல் ஆணைக்குழு சார்பாக சாகர காரியவசம் பாராளுமன்ற உறுப்பினர் அவர்களால் கொண்டுவரப்பட்ட ஒத்துழைப்பு பிரேரணையிலே தேர்தல் திணைக்களம் சம்பந்தமாக சில கருத்துக்களை சொல்லலாம் என்று விளைகிறேன். மேலே கொரோனா மிக மோசமான நிலையிலே இருந்தும் கூட தேர்தல் திணைக்களம் இந்த நாடாளுமன்ற தேர்தலை சிறப்பாக செய்து முடித்திருக்கிறது. மேலே வடக்கு கிழக்கிலே தேர்தல் திணைக்களத்தினுடைய அதிகாரிகள் ஊழியர்கள் மிக சிறப்பான முறையிலே சேவையாற்றியதை இங்கு நான் குறிப்பிட வேண்டும், பாராட்டியாக வேண்டும். அந்த வகையிலே தேர்தல் திணைக்களம் ஒவ்வொரு இந்த பாராளுமன்ற தேர்தலிலே குறிப்பாக எங்களுடைய பிரதேசத்திலே எந்த தவறையும் அவர்கள் விளைவிக்கவில்லை. மாறாக சொல்லப்படுகின்ற நாங்கள் அவர்களிடம் பேசுகின்ற விடயங்கள் அல்லது தவறான முறையிலே கட்சிகள் செயல்படுகின்ற போது அதை தட்டி கேட்கின்ற வகையிலே அவருடைய செயல்பாடு இருந்தது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே வடக்கு கிழக்கிலே செயலாற்றிய எங்களுடைய இந்த தேர்தல் திணைக்களத்தினுடைய அதிகாரிகள், உறுப்பினர்கள், ஊழியர்கள் எல்லாருக்கும் எங்களுடைய பாராட்டை நான் தெரிவித்துக் கொண்டு சில விடயங்களை நான் எடுத்து கூறலாம் நினைக்கின்றேன். இதுக்கு அப்பால் முதல்ல பிரதமருக்கு ஒரு வேண்டுகோளை நான் இதில் விடுக்கிறேன். காரணம் என்னென்னா, இங்கு அமைச்சர்கள் எங்களுடைய வன்னி மாவட்டத்தை தாண்டி யாழ்ப்பாணம் செல்லுகின்ற அந்த சூழலை வன்னி மாவட்டத்திற்கும் அவர்கள் வந்து யாழ்ப்பாணம் செல்லுகின்ற அந்த பாதையிலே வன்னி மாவட்டத்திற்கும் வந்து தங்களுடைய கவனத்தை செலுத்த வேண்டும். ஏனென்றால் கூடுதலாக பாதிக்கப்பட்ட பிரதேசமாக எங்களுடைய வன்னி மாவட்டம் இருக்கிறது. குறிப்பாக முல்லைத்தீவு மாவட்டம். இடம்பெயர்ந்த மக்கள் மிகவும் கஷ்டப்படுகிறார்கள். நாங்கள் கூடுதலாக எங்களுடைய ஒருங்கிணைப்பு குழு கூட்டங்களிலே பார்க்கின்ற போது கடைசியாக ஆளுநருடைய தலைமையிலும் நடந்த கூட்டத்திலே நாங்கள் விவாதித்த விடயங்கள் இந்த மலசல கூடம் இல்லாத கிராமங்கள் தொடர்ச்சியாக இருக்கிறது. மிக வேதனையாக இருக்கிறது. நாங்கள் முல்லைத்தீவிலே எங்களுடைய மக்களை சந்திக்கின்ற நிலை வருகின்ற போது வவுனியா, முல்லைத்தீவு,
மன்னார் பிரதேசங்களிலே இந்த மலசல கூடங்கள் இல்லாத ஒரு கிராமங்களை காணக்கூடியதாக இருக்கிறது. பெண்கள் காட்டுக்குள் தான் அந்த தங்களுடைய கடமைகளை செலுத்த செல்லுகிறார்கள். அங்கு சில இடங்களிலே தண்ணீர் இல்லாத ஒரு சூழல் அங்கு காணப்படுகிறது. ஆகவே இந்த விடயத்திலே எங்களுடைய பிரதமர் அவர்கள் அமைச்சர்களுக்கு ஆணையிட வேண்டும். எங்களுடைய வன்னி மாவட்டத்துக்கும் அவர்கள் வருகின்ற போது, யாழ்ப்பாணம் வருகின்ற போது அல்லது வன்னி மாவட்டத்திற்கு சிறப்பாக அவருடைய கடமையை செய்வதற்கான பலியை செலுத்த வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்கிறேன். அது மட்டுமல்ல பிரதி சபாநாயகர் அவர்களே, எங்களுடைய மக்கள் இந்த போருக்கு பின் நிறைய பிரச்சனைகளை சந்தித்து கொண்டிருக்கிறார்கள். இந்த போருக்கு பின் மீள் குடியேற்றம் என்று வருகின்ற போது சொந்த நிலங்களிலே அதாவது விவசாயிகள் அரசாங்கம் குளத்தை செப்பனிடுகிறது. ஆனால் விவசாய நிலங்களிலேயும் அரசாங்கம் செய்த அந்த திருத்திய குளங்களிலேயும் அவர்கள் பயன்படுத்த முடியாமல் மிக சிரமமான ஒரு சூழலை எங்களுடைய மக்கள் சந்தித்திருக்கிறார்கள். இது ஜனாதிபதியின் கீழ் வருகிற வனலாகா මන්ත්‍රීතුමා තව විනාඩි 2යි. வனலாகா புதைபொருள் ஆராய்ச்சி நிலையம், அதைவிட பறவைகள் சரணாலயம், இந்த மகாவலி வலயம், இந்த விடயங்கள் மிக மோசமான முறையில் எங்களுடைய மக்களை பாதிக்கிறது. ஆகவே இதிலே கவனம் செலுத்த வேண்டும். உறுதிக்காணிகளில் கூட கல்லை போடுகிறார்கள். பறவைகள் சரணாலயம் என்று சொல்லுகின்ற போது எங்களுடைய மக்கள் மிகவும் அந்த விடயங்களிலே பாரிய பிரச்சனைகளை சந்தித்து கொண்டிருக்கிறார். ஆகவே இந்த விடயங்கள் கவனத்தில் எடுக்கப்படவில்லை என்றால் மக்களுடைய வாழ்வாதாரம், மக்களுடைய வாழ்க்கை மிக மோசமான ஒரு நிலையை உண்டு பண்ணும். பிரதி சபாநாயகராக அரசாங்கம் அதிலே கவனம் செலுத்த வேண்டும். ஜனாதிபதி அவர்கள், நாங்கள் ஒவ்வொரு அபிவிருத்தி கூட்டத்திலும் இந்த வனலாகாவினுடைய மிக மோசமான செயல்பாடு எங்களுடைய மக்களை மிகவும் பாதித்திருக்கிறது. ஒரு முடிவும் எடுக்க முடியாத ஒரு சூழல் தொடர்ந்து காணப்படுகிறது. ஆகவே இந்த அபிவிருத்தி குழு கூட்டங்களிலே இங்கே இருக்கின்ற முடிவெடுக்கின்ற அனைத்து திணைக்கள அதிகாரிகளும் அங்கு ஒவ்வொரு மாவட்ட ரீதியாக நடைபெறுகின்ற குழு கூட்டத்திலே சமூகம் அளிக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இன்னொரு விடயத்தை நான் சொல்ல வேண்டும். நானும் எனது சக நாடாளுமன்ற உறுப்பினர் வினோவும் ஒரு கோயிலுக்கு சென்று வழிபட்டு திரும்பிய பின் போலீசார் அங்கே சென்று அவர்களை அந்த கோயிலுக்கு மக்களை வரவேணாம் என்று தடுத்திருக்கிறார்கள். காரணம் என்னென்று அவர்கள் சொல்லவில்லை. 26ஆம் தேதி மட்டும் அந்த கோயிலுக்கு ஆக்களை வர வேண்டாம் என்று சொல்லுகிறார்கள். ஆனால் அதிலே ஒரு மக்கள் வழிபாட்டுக்கு வருவதென்பது உண்மையிலே அது தடுக்க முடியாது. ஆகவே துர்க்கமேன் ஆலயம், ஐயங்கன் குளம், இது முல்லைத்தீவிலே இருக்கிறது. ஆகவே இந்த விடயத்திலே போலீசார் தலையிட வேண்டாம் என்பதைத்தான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். மக்களுக்கு அடிப்படை உரிமை இருக்கிறது இந்த நாட்டிலே. வழிபாடுகளுக்கு செல்லக்கூடாது என்று போலீசார் தடை உத்தரவு போட முடியாது என்பது என்னுடைய கருத்து. ஆகவே எங்களுடைய மக்களுடைய முக்கியமான பிரச்சனைகளிலே கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம். ස්තුති. ගරු ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සාගර කාර්ය සංගරු මන්ත්‍රීතුමා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යසාධක වාර්තාව පිළිබඳව ගෙනා යෝජනාව සම්බන්ධයෙන් අදහස් කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය පුද කරන අතරම මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්න ප්‍රථමයෙන්ම මම විශේෂයෙන්ම ඇගීමකට හා ස්තුතිය පළ කරන්න ඕනේ. මැතිවරණය නිවේදනයට පත් කරයින් පස්සේ මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණයට නාම යෝජනා දීපු දිනේ ඉඳන් මැතිවරණ දිනය දක්වාත් මැතිවරණ දිනයත් මැතිවරණයෙන් පසුවත් මේ මැතිවරණ රාජකාරීවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න.
මේ යෝජනාව සම්බන්ධව ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂය කතා කරන්නකොට බොහෝදුරට උත්සාහ ගත්තා මැතිවරණ කොමිෂන් සභා එදා අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලේ ආරම්භ කරා නැවත නැති කරා ආපහු ආරම්භ කරා මේ 19ත් එක්ක මේක නැති යනවායි කියන කාරණාව ඉස්මතු කරන්න කටයුතු කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්වාධීන කොමිෂන් සභාවලට අපි රජයක් විදියට විරුද්ධ නැහැ. හැබැයි ස්වාධීන කොමිෂන් සභා වචනේ පරිසමාප්තියෙන්ම ඒක ස්වාධීන වෙන්න ඕනේ. අපි පහුගිය කාලේ 2015 මේ මැතිවරණ කොමිෂන් එක පත් කරයින් පස්සේ නිලධාරීන් 3 දෙනෙක් අපි දැක්කා මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා ස්වාධීනව විනිවිද භාවයකින් කටයුතු කරන්න හැටුවත් එහි සමාජිකයින් සමහර වෙලාවට ඔවුන්ගේ පක්ෂපාතිත්වය පෙන්නුම් කරා. විශේෂයෙන්ම ඒ කොමිෂමේ හිටපු ඌල් කියන සමාජිකයා එදා අපේ රජය කාලේ ඔහු LTT දෙමළ ඩැස්පෝරාවට හිතවාදියෙක් හැටියට සලකලා ඔහුට ලබා යම් කාරණා සිද්ධ කරයි කියන පදනම මත ඔහුව මේ කොමිෂන් සභාවට පත් කරන්න යහපාලන රජය කටයුතු කරා. ඔහු හැසිරුණේ ස්වාධීන කොමිෂන් සභාවේ සමාජිකයෙක් හැටියට නෙමෙයි කටයුතු කරද්දී. එක අවස්ථාවකදී පොහොට්ටුවට ඡන්ද දෙන්න එපයි කියලා ප්‍රකාශ කරා කියලා පුවත්පත්වල ගියා. තවත් අවස්ථාවකදී ඔහු පෞද්ගලිකව නඩු දැම්ම දින 52 රජය මැතිවරණයකට යන්න හදනකොට ඒකට විරුද්ධව. ඒ නිසා මේ පත් කරන ස්වාධීන කොමිෂන් සභාවල නිලධාරීන් පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ කොමිෂන් සභා හැදුවට වැඩක් නැහැ. අපි දන්නවා මේ සභාවලට ඒ වගේම මේ තනතුරු වලට යම් අය පත් කරද්දී මේවා දේශපාලන වශයෙන් පත් කරපු පත් කිරීම. ඒ පත් කිරීම හරහා සිදුවෙනකොට ඔවුන් කටයුතු කරේ ඔවුන්ගේ උවමනා ඒ දේශපාලන පක්ෂවල ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් නියෝජකගේ උවමනාව ඉටු කරන්නේ. ඒ නිසා තමයි මේ ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි විශ්වාසයක් නැති තත්ත්වයකට පත් වුණේ. ඒ නිසා මේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වෙනවා නම් ඒක ස්වාධීන විදියට කටයුතු කරන කොමිෂන් සභාව වෙන්න ඕනේ. ඒ නිසා තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි දන්නවා එදා පෞගිය රජය කාලේ 2015 රාජපක්ෂ බීතිකාවට පැලස්තරක් හැටියට ගෙනාපු යෝජනාවක් තමයි මේ 19 වෙනි ව්‍යවස්ථාව. ඒකෙදි ගෙනාපු මූලික කාරණා කිහිපයක් රාජපක්ෂලාට බලපායි කියලා හිතෙන හින්දා ගෙනාපු දේවල්. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව එදා ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාලා ජනාධිපතිවරණයකට එයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3 වෙනි පාර ඉල්ලන්න බෑ කියලා. නාමල් රාජපක්ෂ මැතිතුමා අවුරුදු 35 කතාව දැන් මේකට. ඒ නිසා එදා මේ 19 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා කැඳහැලියක් කරලා මේ රට ආරාජික රටක් කරපු ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි අපි පෞද්ගලික කාලේ කටයුතු කරන්න ඕනි කියලා මැතිවරණ ව්‍යාපාර තුලම කරේ. ඒ 19 අවශ්‍ය කරාම 20 එනවා. 20 දී සමහර කරුණු ක්‍රියාත්මක වෙනවා සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක පැහැදිලිවම ජනාධිපතිතුමා කියලා තියෙන්නේ මේක කෙටි කාලීන වෙනසක් පමණයි. අලුත් ව්‍යවස්ථාවක් සකස් වෙනකොට සියලු දෙනාට සාධාරණ වෙන විදියට සකස් විය යුතු ව්‍යවස්ථාවක් හදන්න ඒකේ බලය පාර්ලිමේන්තුවට අරන් කටයුතු කරන්න කියලා තියෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කරේ අපි නෙමෙයි. මේ විධායක ජනාධිපති ක්‍රමය එදා ජේ.ආර්. ජයවර්ධන මේ රටට හඳුන්වලා දෙනකොට අපි පෙළපාලි ගියපු අය. මම පොඩි මගේ පියත් එක්ක මම පෙළපාලි ගිය අය. ඔබතුමාට තවත් විනාඩි 2යි. ඒ නිසා ගරු සභාපතිතුමනි සමාවෙන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ ජනාධිපති ක්‍රමය පිළිබඳව අද කිඹුල් කල්පුදුණු හෙළන විපක්ෂයට අපි කියන්න තියෙන්නේ මේ රටේ 69 ලක්ෂයක් ජනාධිපති කරේ විශ්වතුමා කරේ විශ්වාසය තබලා තියෙනවා. ඒ වගේම 3/2 බලයක් ලබා දෙන්න කටයුතු කරේ ජනාධිපතිතුමා කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් කරේ තියෙන විශ්වාසයට. අපි 19 අවශ්‍ය කරලා අපි නියමාකාරයෙන් ව්‍යවස්ථාවක් ගෙනල්ලා
මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අපි කටයුතු කරනවා. අද බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළාත් සභා මැතිවරණය. අද වෙච්ච දෙයක් නෑ. මම දැක්ක මේ කාර්යසාධක වාර්තාවේ පළාත් සභාව ගැන මේකේ කාරණාවක් කියලා තියෙනවා. පසුගිය වර්ෂයේ අවසාන වන විට පළාත් සභා 6ක නිල කාලය අවසන් වීම හේතුවෙන් එම පළාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතට පත් කරන ලදී. මෙම පළාත් සභාවේ නිල කාලය අවසන් වූ පසුව ඡන්ද විමස පැවැත්වීමට අවස්ථාව උදා වුවද 88 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා 2017 අංක 17 දරන සංශෝධන පනත සම්මත වුවද ඊට අනුව කටයුතු සම්පූර්ණ නොතිබීම නිසා වැඩිදුර ක්‍රියා කළ නොහැකි තත්ත්වයක් උදා වුණා. මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා මැතිවරණ කොමිෂන් සභාව විසින් කරුණු ඉදිරිපත් කරන නමුත් ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිනි. මේ කතා කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව වාර්තාව. පළාත් සභාව තියන්න මේ කොමිෂන් සභාව තිබුණට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ සඳහා පෞද්ගලික පළාත් සභාව අදටත් උන දෙයක් නැහැ. පළාත් සභාව තියෙනවද නැද්ද කියන එක අපි තීන්දුව කරගත යුතු අලුත් ව්‍යවස්ථාවත් එක්ක. පළාත් සභාව හිටපු ප්‍රධාන ඇමතිවරයෙක් හැටියට පරිපාලන බදේ වෙලා හැරීම පිළිබඳව මම කවදා හැමදාම එකක වෙච්ච කෙනෙක්. ඒ වගේම මම පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා හැටියට ඉදී පොලිස් බලතලත් ඉදක් බලතලත් එපයි කියපු කෙනෙක්. ඒ නිසා පළාත් සභා ක්‍රමය අදටත් තියාගන්න බැරි වුණා. පළාත් පාලන මැතිවරණ අවුරුදු 2කමාරකට පස්සේ තිබ්බේ. ඒ නිසා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාපත් වුණත් ඒ සභාවලට වැඩ කරන්න පුළුවන් පරිසරයක් මේ තුල සකස් වෙන්න ඕනේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි ස්වාධීන කොමිෂන් සභා වලට අපි සහයෝගය ලබා දෙනවා. ඒවා ස්වාධීන වෙන්න ඕනේ. ස්වාධීන වෙලා මේ කටයුතු කරනවා නම් ජනතාවගේ විරෝධතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ කාලේ අවසන් නිසා මගේ කතාව අවසන් කරනවා. ඔබතුමා මේ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මැතිතුමාට අපි විශේෂම ස්තුතියක් කරන්න ඕනේ. පෞද්ගලික මැතිවරණ කාල සීමාවදී එතුමා යම් කටයුතුවලදී ගත ක්‍රියාමාර්ග පිළිබඳව අපේ ස්තුතිය පුද කරමින් මම නියම බොහොම ස්තුතියි. ඔබතුමාට ස්තුතියි. ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස්. ගරු කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය මූලාසනයට එන්න. මන්ත්‍රීතුමා කතා කරගෙන ස්තුතියි ගරු මූලාසනයේ සභාපතිතුමියනි. අද විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව කාර්යසාධන වාර්තාව පිළිබඳ කල්තබන අවස්ථාව විවාදයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම අපි මේ කතා කරන මොහොතේ ඊයේ පාර්ලිමේන්තුවට 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා දැන් මේ අපි කතා කරන කොමිෂන් සභාවේ කාර්යභාරයත් ඒ වගේම කොමිෂන් සභාවේ ක්‍රියාදාමයත් මම හිතන්නේ අවසන් කිරීමට ඊයේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කිරීම තුළ ආණ්ඩුවේ උත්සාහයක් තිබෙනවා. කරු සභාපතිතුමියනි අපි සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ හැමදාම මැතිවරණ පවත්වනකොට ඒ ආණ්ඩු තියෙනකොට ඒ ආණ්ඩුවල උමනා පරිදි හැසිරෙච්ච ආකාරයක් අපි ඉතිහාසය පුරා දැකලා තියෙනවා. තමන්ට අවශ්‍ය විදියට මේ මැතිවරණ කොමසාරිස්තුමාව හසුරනවා, මැතිවරණ දෙපාර්තමේන්තුව හසුරනවා. ඒ වගේ දේවල් ඉතිහාසය පුරා අපි දැකලා තියෙනවා. ඉතින් අපිට පේනවා විශේෂයෙන්ම අද මේ මැතිවරණ කොමිසම හරහා මේ 19 වෙනි සංශෝධනය හරහා ඇති කරපු ඒ ස්වාධීන මැතිවරණ කොමිසම හරහා යම්කිසි ආකාරයේ විශාල වෙනසක් මැතිවරණ පැවැත්වීම හා මැතිවරණයේදී ඇතිවෙච්ච ක්‍රියාදාමය හා ඒ ක්‍රියාකලාපයේ දිහා අපිට බලුවම අපිට පේනවා. 2015 ඒ ඇති කරපු 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අපි දන්නවා මැතිවරණ 3ක් මේ රටේ පැවැත්වුණා. පළාත් පාලන මැතිවරණය, ජනාධිපති මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය. අපි සියලු දෙනාම පිළිගන්නවා මැතිවරණ ඉතිහාසයේ අවම ප්‍රචණ්ඩත්වයක්, අවම දූෂණයක් වෙච්ච මැතිවරණ 3 තමයි මේ මැතිවරණ 3. මේකෙත් යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේකෙත් යම් යම් එතන අඩුපාඩු තියෙන්න පුළුවන්.
ඒ කෙසේ නමුත් සංකල්පයක් හැටියට අපි සියලු දෙනාම පිළිගත්ත ඒ මැතිවරණ කොමිෂන් සභාව යටතේ සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ආකාරයකට ඒක අනිකුත් මැතිවරණත් එක්ක අපි සාපේක්ෂකව සංසන්දනය කරනකොට මේ මැතිවරණ සියලු මැතිවරණ සාධාරණයි කියලා අපි සියලු දෙනාම පිළිගන්නවා. විරුද්ධ පක්ෂයේ ඉන්න උදවියත් කියනවා, තමුන්නාන්සලත් කියනවා මේ පවත්වපු මැතිවරණ සාධාරණයි. එහෙමනම් ඇයි මේ 19 වෙනි සංශෝධනයෙන් ගෙනාපු මේ මැතිවරණ කොමිසම අවලංගු කරලා නැවත අපි 20 වෙනි සංශෝධනය හරහා පරණ තත්ත්වයට යන්නේ? ඇයි මේක හදාගෙන මේ කන්සෙප්ට් එක එහෙම නැත්නම් මේ අඩිතාලමක් අපි දාලා තියෙනවා. මේ අඩිතාලමේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒ අඩිතාලමේ දෙකක කාලයක් තියෙනවා. ඒ අඩිතාලමේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒකේ හදාගන්න ඕන තැන් තියෙනවා නම් අපි ඒ හදා ගැනීම වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. ඒකේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යාම ගැන අපි කතා කරන්න ඕනේ. එහෙම නැතුව ඒ සම්පූර්ණ අපි හදපු ඒ කොමිෂන් සභා අපි සියලු දෙනාම එකඟත්වයෙන් ඒ හදපු දේවල් නැවත අපි අවලංගු කරගෙන අපි ආපස්සට ගමන් කරනවා නම් අපි මේ යන්නේ නැවත විනාශයකට කියන එක මතක තියාගන්න ඕනේ. මොකද මේ මැතිවරණ කොමිෂන් සභාව කියලා සංකල්පය ආවම විශේෂයෙන්ම වයඹ පළාත් සභාවේ ඇතිවෙච්ච ඒ දූෂණය, ඒ වංචා, ඒ සියලු දේවල් එක්ක තමයි 2000 වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවේ අවශ්‍යතාවය මතුවුනේ. ඒ උඩ තමයි ඒකේ උවමනාව මතුවෙලා ඒකේ පළවෙනි අධිරය එනකොට 2000 වෙනකොට 2001 කාලේ වෙනකොට 17 වෙනි සංශෝධනය හරහා ඒක ස්ථාපිත කළා. මොකද සියලු දෙනාම පිළිගත්ත එදා. එවකට ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් පිළිගත්ත ස්වාධීන කොමිෂන් සභාවක මේ රටේ මැතිවරණ සඳහා අවශ්‍යතාවය තියෙනවායි කියලා. ඒ හින්දා ඒක අරගෙන අපි ඉදිරියට යන්න ඕනේ ගරු සභාපතිතුමේනි. ඒ වගේම තමයි අපි දැක්කා පහු විශේෂයෙන්ම දැන් මේ මැතිවරණ කොමිසමට අපි දන විශාල බලතල ලබා දීලා තිබෙනවා. ඒ වගේම මාධ්‍ය හැසිරවීමේ බලයක් තියෙනවා. ඒ මාධ්‍ය හැසිරවීමේ බලය ලැබෙන්නේ විශේෂයෙන්ම අර මාධ්‍ය සංඛ්‍යාත හරහා ඒක පොදු දේපලක් හින්දා කොමිසමට බලතල ලැබිලා තියෙනවා මේක හසුරවන්න. නමුත් ඒක හසුරුවීම සඳහා මාධ්‍ය එක එක ඌමනාවන් පරිදි හැසිරවීම මැතිවරණ කාලෙදී නවත්තන්න තමයි මැතිවරණ කොමිසමට බලතල ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ බලතල න්‍යා උපමානයන් ලබා දුන්නට තවම ඒ ක්‍රියාමාර්ග කරගන්න එක තැනක මැතිවරණ කොමිසම හිර වෙලා තියෙනවා. මං හිතන අවසාන කරන්න මං හිතනවා එවැනි කාරණා ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මොකද මැතිවරණ කොමිසන් සභාව ශක්තිමත් කළ යුතුයි. මැතිවරණ කොමිසන් සභාව දිගටම ගෙන යාම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් නීතිමය අවශ්‍යතාවයන් තියෙනවා නම් ඒවා ඉෂ්ට කළ දීම තමයි අපේ වගකීම. එහෙම නැතුව නැවත වතාවක් මේ කොමිසන් සභාව අවලංගු කරලා අපි අර පරණ අපිට ඕන විදියට මැතිවරණ තියාගන්න පුළුවන් කොමිසාරිස්වරු පත් කිරීම නෙමෙයි මේකට විසඳුම අපි මේ ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරමින් ඉදිරියට යාම කියලා කියමින් වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. මුලාසනේ සිටින අපේ ගරු මන්ත්‍රීතුමියගේ අවසරයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් පිළිබඳව කතා කිරීමේදී අපිට ගැටලුවක් පැනනගිනවා. මේ කොමිෂන් ඇත්තරම ස්වාධීනද කියන කාරණේ පිළිබඳව. මොකද අපි දැකා විවිධ අවස්ථාවල කොමිෂමේ ක්‍රියාකලාපයන් දිහා බලපුවම ස්වාධීන කියන වචනයට ගැලපෙන විදිහට නම් මේ කොමිෂම කටයුතු නොකරපු අවස්ථාවල් ඕන තරම් තියෙනවා. විශේෂයෙන් මේ කොමිෂමේ නියෝජිතයෝ සමාජිකයෝ 3 දෙනයි. ඒ 3 දෙනායි එක්කෙනෙක් මහාචාර්ය වූල් කියන ඒ මහාචාර්යවරයා එහෙම නැත්නම් සමාජිකයා මේ කොමිසම තුළ හැසිරිච්ච ආකාරය. එක අවස්ථාවක එතුමාගේ දියණිය විදේශගත වෙලා ආවා. ඇවිල්ලා නිරෝධනය වෙන්න කිව්වා දවස් 14ක් නිවසේ. ඒ වගේම ඒ නිරෝධනය කාලෙත් එක්කම මැතිවරණ කොමිසමට ආවා. ඉතින් ඒ වගේම උල් කියන මහාචාර්යවරයා කිව්වා මේ පොදු ජන පෙරමුණට පොහොට්ටුවට ඡන්ද දෙන්න එපයි කියලා. ඒකම වෙන ස්වාධීනකම මොකද්ද කියන එක පිළිබඳ. ඉතින් ඒ වගේම මැතිවරණ කොමිසම දැන් අපි කිරියල්ල ඇමතුමා හිටපු අපේ මන්ත්‍රීතුමා හිටපු ඇමතුමා කියනවා වුණා මේ ඡන්ද හොඳට පැවතුණයි කියලා. ගිය මහමැතිවරණේ මහමැතිවරණ පැවතුනේ අපේ ආණ්ඩුව යටතේ. අපිවත් කරාත් ජනාධිපතිතුමා යටතේ වගේම අපේ භාරකාර ආණ්ඩුවෙන් තමයි
මැතිවරණ පැවැත්වුවේ නිසා ඒ මැතිවරණ සාධාරණව තිබ්බනම් ඒකේ ගෞරවය ලැබෙන්න ඕන අපේ ආණ්ඩුවට. ඒ වගේම අපි දැක්කා මේ මැතිවරණයේ අවස්ථාවේදී විශේෂයෙන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට කිසිම පෝස්ටරයක් පාවිච්චි කරන්නේ නැහැ පරිසරයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කරනවායි කියලා එතුමා ඒ ආකාරයෙන්ම පෝස්ටර් කටවුට් බැනර් ගහන්නේ නැතුව ඒ මැතිවරණ ව්‍යාපාරය කරා. මමත් ඒ අවස්ථාවේ පරිසර මැතිවරයා හැටියට මම කිව්වා මමත් මහ මැතිවරණයට පෝස්ටර් ගහන්නේ නැහැ කියලා. මම එකම පෝස්ටරයක්වත් ගැහුවෙත් නැහැ. මට දිස්ත්‍රික්කයේ පළවෙනි ස්ථානට එන්න පුළුවන් වුණා. ඉතින් පෝස්ටර් කටවුට් බැනර් ගහලා මේ පළවෙනියා වෙන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට තේරෙන්න ඕන කියන අකල්පේ ඒක අද නැති වෙලා තියෙනවා. ඒක හොඳයි. ඒක මේ මැතිවරණ කොමිසම නිසා වුණා නෙමෙයි. ඒක අපේ ජනාධිපතිතුමාගේ ආදර්ශය සහ අපි ඒක අනුගමනය කරපු නිසා. අපි දන්නවා මැතිවරණයක් කරනකොට ඔලු පලාගෙන මිනිමරුන් කීයක් වෙනවද? නමුත් අද මේ වෙනකොට ඊටාම සාධාරණ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ මැතිවරණය අරන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකේ ප්‍රධානම දේ තමයි නායකත්වය. අපි දන්නවා 80 ගණන් වල ඡන්ද පෙට්ටි පිරෙව්වා ඒ කාලේ. ඒ වගේම ඡන්ද පෙට්ටි වලට ධම්ම ඡන්ද 50 එකපාර පිරවපු කාලයක් තිබුණා. වලෙන් ගිහිලා කඩාවැදුන කාලයක් තිබුණා. නමුත් අර දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතුමා කිව්වා වගේ අපි අර ඒ සංශෝධනත් එක්ක ජාතික හැඳුනුම්පත පාවිච්චි කරලා මැතිවරණට ඡන්දදායකට ඡන්ද දාන්න උනාට පස්සේ ඒ බංකොල්ල වහම නැවතුණා සම්පූර්ණයෙන්ම. ඉතින් ඒ නිසා තමයි අද ටිකෙන් ටික මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වෙමින් පවතින්නේ ඒකට අපි කවුරුත් කැමතියි. ඒ වගේම අපි දන්නවා මැතිවරණ කොමිසමක් පත් කරන්නේ ඒ මැතිවරණ කොමිසමට දුන්න බලයත් අයිති විදිහට පාවිච්චි කරා සම්පූර්ණ බලයත් ලැබුණාද කියන එක ප්‍රශ්නකුත් තියෙනවා. දැන් පළාත් පාලන මැතිවරණේ අවුරුදු 2කමාරක් කල් දැම්මා. 2කමාරක් කල් දාපුවම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමාජිකයෝ කියන්නේ මේක මේ පාර්ලිමේන්තුවෙන් අපිට කරලා දුන්නේ නැහැ මෙහෙමයි කියලා බෝලේ පාස් කර කර හිටිය අවුරුදු 2කමාරක්. ඒ වගේම පළාත් සභා ඡන්දේ දැන් උතුරු මැද නැගෙනහිර සමරගමුව පළාත් සභා අවුරුදු 3කටත් වැඩි පළාත් සභා ඡන්දෙ තියන්නේ නැහැ. තිබෙන්නේ නැහැ. දැන් අපි ගන්න ක්‍රියාමාර්ගය අපේ රජයේ හැටියට අපි ඉදිරියේදී සඳහා කටයුතු කරනවා. අවුරුදු 3ක් ඡන්දෙ තියාගන්න බැරුණා. ඡන්දේ කොමිසමෙන් අහපුවම කියන්නේ මේ සඳහා ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි කියලා. ඉතින් එහෙමනම් ආණ්ඩුවට බලෙන් හරි මේක තියවන්න පුළුවන් ශක්තියක් කොමිසමට තියෙනවනේ. එහෙම කොමිසමේ බලයක් නැහැ කියන එක තමයි අපිට ඉතාම පැහැදිලිව පෙනුනේ. මේ කොමිෂන් පිළිහිටුවා කියලා ඒකෙන් ප්‍රයෝජනයක් වුණා කියලා අපි හිතන්නේ නැහැ. දැන් අද හැමදාම අපේ රටේ ඉන්නේ වැඩ බලන පොලිස් ප්‍රතිවරයෙක් තමයි ඉන්න වෙලා තියෙන්නේ. පොලිස් ප්‍රතිවරයා දූෂණයේ වංචාවකට මැදිහත් වුණා නම් ඒ වගේම රිමාන්ඩ් වෙලා හිටියා නම් ඊළඟට එන ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක උනේ නැහැ. හැමදාම වැඩ බලන පොලිස් ප්‍රතිවරයා තමයි රටේ ඉන්නේ. ඉතින් මේ වාගේ මේ කොමිෂන් පත් කරයි කියලා අපිට පේන්නේ නැහැ මේකෙන් ලොකු දෙයක් වුණයි කියලා. ඉතින් අනිත් එක දැන් 19 වෙනි සංශෝධනයේ ඉවත් කිරීම පිළිබඳව අපි කළුපාටු බැඳගෙන බොහොම කෑ ගැහුවා තමුන්නාන්සලා. 19 වෙනි සංශෝධනයේ ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් 19 වෙනි සංශෝධනයේ එදා ගේනකොට අපිත් අත ඉස්සුවා තමයි. හැබැයි කිව්වා 20 ගේනවා මීට වඩා හොඳට මේක తాවකාලිකව අපි ගේන්නේ කියලා. කියලා නෑ 20ක්. මැතිවරණයේ ක්‍රමය වෙනස් කරනවායි කිව්වා ලොකු දේවල් කිව්වා. ඒක අද වෙනකන් ගෙනාවේ නෑ. තමුන්නාන්සලා ගෙනාවු නැති 20 තමයි අපි ගේන්නේ කියන එක මම කියන්න කැමතියි. තමුන්නාන්සලා දා 20 ගෙනාව නම් අපිට 20 වෙනි සංශෝධනය ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක මේ පාර්ලිමේන්තුව එකම සභාවක් හැටියට සලකලා ව්‍යවස්ථාවක් අලුතෙන් හදනවායි කියලා වියදම් කරා කාලයක් දා පුළුවන් තරම්. අන්තිමට බලපුවම හදපු ව්‍යවස්ථාවකුත් නැහැ. තමුන්නාන්සලා හදාපු නැති ව්‍යවස්ථාව තමයි අපි අලුතෙන් හදන්නේ කියන එකත් මම තමුන්නාන්සලාට කියන්න ඕනේ. අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා. මේ 19 මේක తాවකාලිකව තියෙනවා. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පළාත් සභාවේ අපි ප්‍රසන්න රණතුංග මහමැතිතුමා කතා කරා. විශේෂයෙන්ම මේ සභාවේ ඉන්නවා මේ ඉන්න කැබිනට් මණ්ඩලයේ ඉන්නවා පළාත් සභාවෙන් ආපු කැබිනට් ඇමතිවරු 14 දෙනෙක් ඉන්නවා මම බැලුවා. ඒ වගේම රාජ්‍ය ඇමතිවරු 16ක් ඉන්නවා.
පළාත් සභාවේ ඉඳන් ආපු. ඒ වගේම 88ක් ඉන්නවා පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු. මේක ඇතුලේ ඉන්නවා 88ක්. ඒ වගේම අපි ඒ පිළිබඳවත් බලන්න ඕන පළාත් සභා ක්‍රමේ වැරද්දක් තියෙනවනේ ඒක අපි හදා ගන්න ඕන. නමුත් අපි දන්නා පහුගිය කාලෙදි මේක විමර්ශිතගත වුණා. දැන් අපි මේ ඇමතිවරුන්ට මධ්‍යම ආණ්ඩුවට එන වැඩ කොටස් හුඟක් ගමෙන් කරා ගන්න පුළුවන් තත්වයක් ඒක ටිකෙන් ටික හැදිලා ගොඩනැගිලා තිබුණේ. ඉතින් ඒ තත්වයේ පිළිබඳව ඔබතුමාගේ කාලය අවසන්. අපි හොයලා බලලා ඒ සඳහා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කෙසේ වෙතත් මම අවසාන වශයෙන් කියන්නේ මේ මැතිවරණ කොමිෂන් සභාව අපි බලාපොරොත්තු වල උණ ඉලක්කවලට ගියේ නෑ. මැතිවරණ කොමිසමේ සමහර අය ඒකාධිපතියන් හැටියට කටයුතු කරා, දේශපාලනය කරා. ඒ වගේම මේ කොමිසම පිළිබඳව ජනතාවගේ තිබ්බ ආකල්ප වෙනත් අතකට යොමු කරන්න කටයුතු කරයි කියන එක කනගාටු වුණත් ප්‍රකාශ කරමින් මම කතාව අවසන් කරන බොහොම ස්තුතියි. ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමියනි, අද මේ සභාවේ තම මංගල කතාව පවත්වමින් අපේ එකම ගමේ එකම පාසලේ මගේ ඥාති මිත්‍ර සාගර කාරීවසම් මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවට එක්වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ගරු සභාපතිතුමියනි, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධනය පිළිබඳ අවධානය යොමු කරන මේ වෙලාවේ රටක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ සුක්කානම එහෙම නැත්නම් ස්ටීරින් වීල් එක හැටියටයි මැතිවරණ කොමිසම අපි දකින්නේ. ගරු සභාපතිතුමියනි, මැතිවරණ කොමිෂන් සභාවකට කිසිම පක්ෂයක පැත්තකට හැරෙන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ පැත්තේ ඉඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමයි ඒ කොමිසමට කරන්න තියෙන්නේ. අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ ශිෂ්ට සම්පන්න රටවල් හැම එහෙකම වාගේ අද වෙද්දි ශක්තිමත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවල් ක්‍රියාත්මක වෙනවා. එවැගේම ගරු සභාපතිතුමියනි, ඊට කදිම නිදසුනක් තමයි අපේ අසල්වැසි බලවත් රාජ්‍යයක් වන ඉන්දියාව. ඉන්දියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකට විශාල බලයක් ලැබලා දීලා තිබෙන බව අපි කවුරුත් දන්නවා. සභාපතිතුමියනි, ජනාධිපතිවරණයක් තිබ්බත්, මහමැතිවරණයක් තිබ්බත්, පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයක් තිබ්බත්, ඒ සියලු මැතිවරණ වලින් නියෝජිතයින් පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම උරමතට කරමතට ගන්න ආයතනය තමයි මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිෂන් සභාව ශක්තිමත් නැත්නම් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේක්ෂා කරන්න බැරි වෙනවා. කරු සභාපතිතුමියනි, අපේ රටේ ආසන්නතම මැතිවරණය පහුගිය දවසේ පැවති මහ මැතිවරණ. එතෙන්දි කොරෝනා උදරින් ජනතාව ආරක්ෂා කරගෙන නිරෝධායන මාර්ග උපදේශ වලට අනුකූලව මැතිවරණ පවත්වන්න කටයුතු කරනකොට විවිධ දේශපාලනඥයෝ මැතිවරණ කොමිසමට රවපු ගොරෝපු හැටි අපිට දිගින් දිගටම දකින්න ලැබුණා. ආණ්ඩුවේ ප්‍රධානීන් විසින්ම නිරෝධායන මාර්ගෝපදේශ උල්ලංඝනය කරලා ඒවා ගැසට් නොකර මැතිවරණ කොමිසමත් එක්ක ගැටුම් හදාගත්ත හැටි අපිට මතකයි. ගරු සභාපතිතුමියනි, ඒ වගේ මැතිවරණ කොමිෂන් සභාවට ගරහපු අයට අපි දැක්කාදත් මේ විවාදේ අතරතුරේ කොච්චර මැතිවරණ කොමිෂන් සභාව ගැන කතා කරාද කියලා. අපි ඒ ගරහපු අයට කියන්නේ තිබෙන්නේ 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටවන්න කලින් තිබුණු මැතිවරණයි ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටවීමෙන් පස්සේ තිබුණු මැතිවරණයි හෘද සාක්ෂියට එකගව සංසන්දනය කරලා බලන්න කියලා අපි ඇයට මතක් කරනවා. ගරු සභාපතිතුමියනි, 1998 පැවති කුප්‍රකට වයඹ පළාත් සභා ඡන්ද මංකොල්ලේ
අපි කාටත් හොඳට මතක තිබෙන අමිහිරි මැතිවරණයක් වගේම අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ ලොකුම කළු පැල්ලමක් හැටියටයි අපිට මේ මැතිවරණය මතක් වෙන්නේ. ගරු සභාපතිතුමියනි, ඒ දවස්වල හැම මැතිවරණයක්ම ප්‍රාදේශීය සභාවේ ඉඳලා ජනාධිපතිවරණය දක්වාම අවසන් වෙනකොට මැතිවරණයක් තියලා ඉවර වෙනකොට බොහෝ වෙලාවට මිනිස් ජීවිත පවා අහිමි කරගෙනයි ඒ මැතිවරණ අවසන් වුණේ. ඒ වගේම ගෙවල් ගිනි තියන හැටි, ඡන්ද කාර්යාල පවා කඩලා බිඳලා ගිනි තියලා විශාල පිරිසක් තුවාල කරගෙන තමයි ඒ කාලේ මැතිවරණ පැවැත්වුවේ. 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ ස්වාධීන කොමිෂන් සභාව ගේන්නේ ඉස්සෙල්ලා. සභාපතිතුමියනි, අද මේ සභාව දෙස බලනකොට අපට මතක් වෙනවා බොහෝ සිදුවීම්. විශේෂයෙන්ම ඊයේ පෙරේදා අපේ විරෝධයේ මැද්දේ වන්දනාගාරේ ඉඳලා ගෙනල්ලා වාඩි කරා മന്ത്രിවරයෙක් දිවුරුම් දීලා. ඒ නිසා අපිට මතක් වෙනවා 2015 ජනාධිපතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ වේදිකාවකට වෙඩි තියලා මහ දවල් මිනිස්සු මරා දාපු හැටි අපිට මතක් වෙනවා. ඒ වගේම මේ සභාව දිහා බලනකොට අපිට මතක් වෙනවා තවත් මැතිවරණයකදී උඩතලවින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කරපු මහා මිනිස් ඝාතනය. ඒ වගේම තමන්ගේ ඡන්දායිතිය පාවිච්චි කරන්න ආපු කාන්තාවකට නිර්වත් කරලා පාරේ ඇදගෙන ගිය අතීතය අපට මතක් වෙනවා ගරු සභාපතිතුමීනි. ඒ ගෝත්‍රික මැතිවරණ සංස්කෘතිය, ඒ හිරිකිත දේශපාලනය නිමා කරපු විශිෂ්ට ආයතනයේ බවට 19 වෙනි සංශෝධනයෙන් පස්සේ පිහිටවපු මැතිවරණ කොමිසම පත් වුණා කියන එක අපිට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම අහිංසක සමුද්‍රාභීන්ව බස්වල පටවගෙන රට පුරා වේදිකාවක් ගානේ අරගෙන ගිය යුගය, සමෘද්ධි නියාමකගේ ඉඳලා සංස්ථා සභාපතිවරු දක්වාම රාජ්‍ය නිලධාරීන් සියලුම රාජ්‍ය ආයතනවල දේපලත් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරවලට යොදාගත්ත හැටි අපට හොඳට මතකයි. ගරු සභාපතිතුමියනි, ඒ කාලේ ඡන්දයක් ඉවර වෙනකොට ලංගම බංකොලොත් වෙනවා. රැස්වීම් වලට සෙනග ඇදලම ආණ්ඩුවේ මාධ්‍ය ආයතනත් බංකොලොත් වෙලා. මම දැක්ක මං ජනමාධ්‍ය ඇමති හැටියට 2015 වැඩ බාර ගත්තාම ඒ තත්ත්වය හොඳට. ආණ්ඩුවේ කුණු හොදලයි විපක්ෂයට මඩ ගහලයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මේ අඳුරු යුගයේ නිම කළේ මැතිවරණ කොමිෂන් සභාව. අද අපිට අවශ්‍ය වී තිබෙන්නේ මේ ආයතන තව තවත් ශක්තිමත් කිරීමක්. එහෙම නැතුව 20 වෙනි සංශෝධනයෙන් කරන්න හදනවා වගේ ඒකාධිපති පාලනයකට පාර කපන්න මේවා දුර්වල කිරීම නෙවෙයි අද අපිට අවශ්‍ය වෙන්නේ. ගරු සභාපතිතුමීනි, මේ ආයතන දුර්වල නිවට ආයතන බවට පත් කරන එක නෙවෙයි කළ යුතුව තිබෙන්නේ. කවුරු හරි මේවා දුර්වල කිරීම සඳහා 20ට අත උස්සුවොත් අනාගත පරපුර ඔවුන්ට සමාව දෙන එකක් නැහැ. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා. කවදා හරි ඔවුන්ගේම හෘද සාක්ෂිය ඔවුන්ට දොස් කියයි. මේ රටේ තිබුණු දියුණු දේශපාලන සංස්කෘතියකට අවශ්‍ය වැදගත්ම ආයතනය බිමට සමතලා කිරීමේ වරදට ඔවුන්ගේම හෘද සාක්ෂිය ඔවුන්ට වද දෙයි කියලා මට විශ්වාසයි. ගරු සභාපතිතුමියනි, මේ රටේ ජනතාව ඉල්ලන්නේ මොකද්ද? මැතිවරණවලදී දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් වියදම් කරන මුදල්වල විනිවිද භාවයක් ඇති කරන්න කියලයි ජනතාව දිගින් දිගට ඉල්ලන්නේ. සමහර අපේක්ෂකයින් වියදම් කරන මේ මහා ධනස්කන්ධය කොහොම උපයගත්තද කියලා හෙළිදරව් කරන්න ජනතාව ඉල්ලන්නේ. එහෙම නැත්නම් මැතිවරණයක් අයථාක්‍රම වලින් ධනය උපයගත්ත ධනකුවේරයන්ගේ කෙලිබිමක් වෙන එක අපට තවදුරටත් නවත්තන්න බැරි වෙනවා. අන්න ඒ සඳහායි මැතිවරණ කොමිසම ශක්තිමත් කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යත් දේශපාලන පක්ෂවල හොරණෑ බවට පත් වෙලා මිනිසුන්ගේ ඔලු හෝදන එක පාලනය කරන්න මැතිවරණ කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීම අවශ්‍ය යුගයක් මේක. නමුත් ගරු සභාපතිතුමියනි, ඒ වෙනුවට මොකද කරන්න හදන්නේ? 20 වෙනි සංශෝධනයෙන් මැතිවරණ කොමිසමේ අඬු කඩන්නයි හදන්නේ. පසුගිය කාලේ මැතිවරණ කොමිසමේ සමාජිකින් යම් අඩුපාඩු සොයමින්
මැතිවරණ කොමිසන් සංකල්පයටම පහර දෙනකොට අපි දැනගත්තා මේ ලෑස්ති වෙන්නේ මොකාටද කියලා. ඒ නිසා මේ සූදානම් වන්නේ සූක්ෂම විදියට මේ කොමිසමක් දියකර හැරීමට බව අද ඕනම කුඩා දරුවෙකුට පැහැදිලිව පේන්න තිබෙනවා. ඉතින් එහෙනම් ඒ වෙනුවෙන් අපි දිගටම පෙනී හිටින බවත් මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තවදුරටත් මේ මැතිවරණ කොමිසන් සභාව ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි ප්‍රධාන විපක්ෂයේ හැටියට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් පෙනී සිටීමට සූදානම් බව සඳහන් කරමින් මට අවස්ථාව දීම ගැන ඔබතුමීට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. ගරු සරත් වීරසේකර මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අපි අද මැතිවරණ කොමිසමේ වාර්තාව ගැන කතා කරන්නේ. මැතිවරණ කොමිසමේ සිටින්නේ මහින්ද දේශප්‍රිය මැතිතුමා, ජනාධිපති නීතිඥ අබේසේකර මැතිතුමා වගේම මහාචාර්ය රත්නජීවන් හූල් මැතිතුමා. ඔවුන්ට ලේකම් ඇතුළු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ඇතුළු විශාල කාර්ය මණ්ඩලයක් සිටිනවා. මැතිවරණ කොමිසමේ අරමුණු සහ පරමාර්ථ ඉටු කිරීමට ගන්නා වෑයමට මා ඒ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේදී හිම කර දෙනවා. මොකද ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනය කිරීමට ඔවුන් ඉතාම ලොකු වෑයමක් ගත නිසා. මේ වාර්තාවේ සඳහන් වෙනවා උතුරු පළාතට විශේෂ අවධානයක් යොමු කරලා යුදමය වාතාවරණයක් යටතේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කර නොමැති අවස්ථාවක යම් ක්‍රමවේදයන් අනුගමනය කළා කියලා. එතෙන්දී මා මතක් කරනවා උතුරේ යුද්ධය පැවතුණු කාලය තුලදී කොටිසස්සවාදීන් විසින් ජනවාර්ගික ශුද්ධියක් they resorted to ethnic cleansing ශුද්ධියක් කළා. සිංහල සහ මුස්ලිම් විශාල ජනකායක් උතුරින් ඉවත් කළා. මම හිතන්නේ සිංහල පවුල් 25000ක් සහ මුස්ලිම් පවුල් 15000ක් පමණ උතුරේ ජීවත් වෙච්ච ජනවාර්ගික ශුද්ධියක් කරලා ඉවත් කළා. ඔවුන්වත් නැවත පදිංචි කරලා ඔවුන්ගේ උතුරේ ඡන්ද බලය ලබා දීමට කටයුතු කරන්න ඕනේ කියලා මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ වගේම ඔවුන් කොහෙද ඉන්නේ, ඔවුන්ගේ ඡන්ද බලය ඔවුන් පාවිච්චි කරනවාද කියන එකත් මැතිවරණ කොමිසමේ වගකීමක් හැටියට තමයි මම දකින්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ 19 වෙනි සංශෝධනයට අනුව තමයි මේ කොමිසම් සභාව ආවේ මේ ස්වාධීනයයි කියන. 19 වෙනි සංශෝධනයට පෙර මේ මැතිවරණ පැවැත්වුවේ ඊටාම පරිණත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්. ඔහුව පත් කළේ රටේ බහුතර ජනතාවගෙන් ඡන්දයෙන් පත්වෙච්ච විධායක ජනාධිපතිතුමා. නමුත් ඒ බලය දුන්න 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාවට. ව්‍යවස්ථාදායක සභාවේ 9 දෙනෙක් ඉන්නවා කතානායක හැර. ඒ 9 තමයි අගමැතිතුමා, ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා. ඒ දෙන්න පත් කරනවා 5 දෙනෙක් 7යි. ජනාධිපතිතුමා පත් කරනවා එක්කෙනෙක් 8යි සහ සුළු පක්ෂෙන් පත් කරනවා එක්කෙනෙක් 9යි. එතකොට මේ 9 දෙනාගෙන් 7ක්ම බහුතරයක්ම තියෙන්නේ ඡන්ද තියෙන්නේ අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතරේ. අපි දන්නවා කපත්තුනේ කවුද අන්තිමට අගමැතිතුමා වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වගේම තමයි විපක්ෂ ናයක වුණේ ආර් සම්බන්ධන් මැතිතුමා. ඒතකොට අපි දන්නවා අගමැතිතුමාගේ ආකල්පය මොකක්ද කියලා. ඒක නිසා තමයි මම හිතන්නේ ජනතාව ඊටාම පැහැදිලි ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මෙවර මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කළේ. විපක්ෂ නායක ආර් සම්බන්ධ අප දන්නවා LTT කොට්ටිසස්සවාදයේ දේශපාලන හස්තයේ නායකයා. ඔවුන් දෙදෙනා තමයි එහෙමනම් මේ මැතිවරණ කොමිසමට සමාජිකයන් පත් කළේ. එයින් එක්කෙනෙක් තමයි රත්නජීවන් හූල් කියන කෙනා. එතකොට මේ ස්වාධීනය කියන කොමිසමට ඇත්ත වශයෙන්ම පත් කළ යුත්තේ ඊටාම් පරිණත පක්ෂග්‍රාහී නොවන වෘත්තීය සහ ස්වාධීන සහ සිවිල් සමාජයේ පිළිගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්. එතකොට රත්නජීවන් හූල් එවැනි පුද්ගලයෙක්ද? දැන් මැතිවරණ කොමිසමේ කාර්යභාරය තමයි සභාපතිතුමියනි පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියාම පුළුවන් තරම් ඉක්මනට නැවතවරක් මැතිවරණයක් කිරීමට කටයුතු සූදානම් කිරීමට. එතකොට 2018 මේ පාර්ලිමේන්තුව විසිරුවාම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 14ක් ගොනු වුණා. ඒකෙන් ප්‍රථම නඩුව ඇත්ත වශයෙන්ම දැම්මේ වෙන කවුරුත් මේ මැතිවරණ කොමිසමේ සිටින හූල් කියන ඒ පුද්ගලයා. ඒතකොට ඒක ඊටාම විහිළුවක් නෙමෙයිද? ඔවුන්ගේ ඒක ඇහුවාම ඔහු කියනවා ඔහු
මැතිවරණ කොමිසමේ සමාජික හැටියට නෙමෙයි සාමාන්‍ය කෙනෙක් හැටියට තමයි එක කළේ කියලා. එහෙමනම් අපි ඇත්ත වශයෙන්ම හොඳයි අපි හිතනවා මේ ඌල් කියන පුද්ගලයා අවංකවම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩවීම නිසා හිතේ මේ වගේ ශේෂ්ඨාධිකරණයට ගියේ කියලා. එහෙමනම් පසුගිය රජයේ කාලේ අගමැතිවරයෙක් තනතුරේ සිටියදී ඔහුව ඉවත් කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත් කළාම ඇයි නඩු ගියේ නැත්තේ? ඒ වගේම තමයි අග්‍රවිනිශ්චයකාර මොහන් පීරිස් ඊටාම පහත් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඉවත් කළා වෙන කෙනෙක්ව පත් කරනකොට ඇයි එහෙමනම් හූල් නඩු ගියේ නැත්තේ? ඒ වගේම තමයි මේ රටේවත් පුරවැසියෙක් නොවන විදේශිකයෙක් මහ බැංකුව කොල්ල කනකොට ඇයි එහෙමනම් නඩු ගියේ නැත්තේ? ඉතින් එහෙමනම් ඒක සම්පූර්ණයෙන්ම පරෝඩාවක් සහ බොරුකාරයෙක්. එහෙමනම් ඔහු පුද්ගලික වශයෙන් ගියා නම් ඇයි ගියේ නැත්තේ කියලා අපි අහන්නේ. එහෙමනම් මේ වගේ කෙනෙක්. එතකොට ඔහුත් අන්තික සභාපතිතුමනේ ද්විත්ව පුරවැසියෙක්. එහෙමනම් ද්විත්ව පුරවැසිකම තියෙන එකෙන්ට මහ මැතිවරණට ඉදිරිපත් වෙන්න බැරි නම් මහ මැතිවරණ හසුරන පුද්ගලයෙක්ට කොහොමද ද්විත්ව පුරවැසියෙක් වෙන්න බලන්නේ? මේක තමයි මේ ව්‍යවස්ථා සභාවෙන් කරපු සහ 19 වෙනි සභ්‍යස්ථා සංශෝධනය කරපු ප්‍රෝඩාව මේක තමයි. අන්තික තමයි ඔහු සහ සභාපති අතර කිසිම හොඳ සුහදත්වයක් තිබෙන්නේ නැහැ. එක දවසක් මේ ඌල් කියන පුද්ගලයා ඩේලි මිරර් පුවත්පතකට මෙන්න මේ වගේ දෙනවා මේ ප්‍රකාශයක්. ඔහු කියනවා I must note that my US citizenship oath to support and defend the constitution and laws of the US has nothing for me to ashamed of. But in contrast, Mahinda Deshapriya was a member of JVP in most violent days committed to overthrowing the democratically elected government. Okay, no, මම්මගේ ඇමරිකානු පොලිසියෙන් පුරවැසිකම ගැනවත් ඇමරිකානු ව්‍යවස්ථාව රකින්න ගන්න දියුරුම ගැනවත් ලැජ්ජ වෙන්නේ නැහැ. නමුත් මහින්ද එදා ප්‍රජාතන්ත්‍රවාදී පත් වුණු රජයක් පෙරළන යුද්ධ කළ ජනතා මිත්‍ර පෙරමුණේ ප්‍රබල සමාජිකද මේ වගේ කෙනෙක්වත් අස්කර ගන්න ජනාධිපති කෙනෙක්ට බෑ මේ 19 වෙනි සංශෝධනය නිසා. ඒ වගේම තමයි අපි දන්නවා මැතිවරණයේදී ලක්ෂ 7කට වඩා සභාපතිතුමනි මේ ඡන්ද ප්‍රතික්ෂේප වුණා. අපේ රටේ සාක්ෂරතාවය 95%කටත් වැඩි. අපි ඒකද ආඩම්බර වෙනවා. නමුත් ඒ වගේ රටක ලක්ෂ 7මාර පමණ ඡන්ද ප්‍රතික්ෂේප වෙන්නේ අපේ වැරද්දක් නිසා නෙමෙයි මේ මැතිවරණ කොමිසමේ වැරද්ද නිසා. ඒක නිසා මේ වගේ මැතිවරණ කොමිසමේ තියෙන මේ වගේ පක්ෂග්‍රාහී NGO නඩවල ඉන්න පුද්ගලයන් ඇත්ත වශයෙන්ම අපිට ඉවත් කරන්න පුළුවන් 20 වෙනි සංශෝධනය ගෙනවත් පමණයි. ඒක නිසා 20 වෙනි සංශෝධනයට අපි සම්පූර්ණ අපේ අනුමැතිය සහ අපේ දායකත්වය ලබා දෙනවා. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවතවරක් ස්ථාපිත කරන්න. ස්තුතියි. ගරු හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 7ක කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමියනි මගේ කතාවට ප්‍රවේශය ගන්න මම කැමති ඇත්තටම මන්ත්‍රීතුමා ගරු ඇමතුමා මේ සභාවේ සහභාගී වෙලා උත්තර දෙන්න බැරි කමක් තියෙන වැදගත් රටේ පුද්ගලයන් පිළිබඳව ඔබතුමා බරපතල චෝදනා එල්ල කරා. එච්චර යෝග්‍ය නැහැ ඒක මම කියන්න කැමතියි. අපේ කොමිසම සභාවේ සභාපතිතුමා That's not a point of order මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමිය ඔබතුමිය කතාව